තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්වතුනි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් ධර්මදේශනාව මෙහිවීම උදෙසා සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම් සභා මණ්ඩපයේ වෙත වැඩමවා වැඩහිඳින පින්වත් දේශකයන්න් වහන්සේ බියගම ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි නම කියන්නට පූජනීය දොළස්වල උදිත තිහිර ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දේශනාව උදෙසා අද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. කැලණියේ පදිංචි පුෂ්පා ඔබේසේකර ඒ පින්වත් මහත්මිය විසින්. පින්වත් මහත්මිය අද දවසේදී ආරම්භ වශයෙන් බලාපොරොත්තු වෙනවා දෙමාපියන් වන DJF ඔබේසේකර මහතා, වලවගේ චන්ද්‍රාවති ඔබේසේකර මහත්මිය, සොහොයුරිය වන ප්‍රේමලතා ඔබේසේකර මහත්මිය ඇතුළු මියගිය වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා, සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවා රැ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවිරු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොරෝනා රෝගීන් මේ කිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රටදය වෙනුවෙන් දීපිතු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් ටීවී දිදුල මාධ්‍යජාලයේ කරු සභාපති අවසරයි පූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් මම භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන ආරමුණු වශයෙන් සුපින්වත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පෙරදරිව ආරාධනා කර සිටනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විඤ්ඤාචරණ සම්පන්නෝ අට්ඨ විඤ්ඤාපකාසිතාති. වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, දිදුල රූපවාහිනිය මගින් විකාශනය වන මේ උදාර ධර්ම දේශනාවේ අද දායකත්වය දරමින් කටයුතු කරන්නේ
කැලණිය පදිංචි පුෂ්පා ඔබේසේකර මහත්මිය විසිනුයි. කැලණියේ පුෂ්පා ඔබේසේකර මහත්මිය ඊටාම සතුටට ප්‍රීතියට පත්වෙන්න අද ඔබතුමියගේ ධනය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ සාමාන්‍ය දෙයකට නෙමෙයි. මහ විශාල පින්කමකටයි වියදම් කරන්නේ. ඒ විශාල පින්කම කුමක්ද කියලා අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටාම කෙටියෙන් සඳහන් කළොත් මේ ලෝකයේ තිබෙන වටිනාම දානමය පින්කම සිදු කරන්නටයි ඔබතුමිය ධනය වියදම් කළේ. මේ දානමය පින්කමේදී දන් දෙන්නේ ආහාර පාන නෙමෙයි. ඇඳුම් පැළඳුම් සිවුරු නෙමෙයි. ඒ වගේම ආවාස හදලා පූජා කරනවත් නෙමෙයි. බෙහෙත් පූජා කරනවත් නෙමෙයි. ඔය සිව්පසයටම වඩා උතුම් දෙයක් මේ දානයේදී පූජා කරනවා. ඒ උතුම් දේ තමයි ධර්මය. ධර්මය මේ ලෝකය තුලත් උතුම්. වෙනත් ලෝකවල දිව්‍ය ලෝකවලත් තියෙන උතුම්ම දේ ධර්මය. තුන් ලෝකයේම තියෙන උතුම්ම දේ ධර්මය. අන්න ඒ ධර්මය ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දෝතට නෙමෙයි හදවතට ආධ්‍යාත්මයට පූජා කරන්නටයි ඔබතුමිය දායකත්වය දරන්නේ. ඒ මහා කුසල බලයෙන් ඔබතුමිය ප්‍රධාන පවුලේ සෑම දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ඊ타ම සුවසේ ගුණපිළිවෙත් පුරාගෙන ඉක්මන් ජීවිතයක සසර දුකින් එතරව නිවන අවබෝධ කරගන්න මේ මහා කුසල් උපකාර වෙත්වා කියලා සාදු කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. දැන් ධර්ම දේශනාවට හැම කෙනෙක්ගේම අවධානය යොමු කරන්න. මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔය විද්‍යාචරණ සම්පන්න ගුණය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සතු උදාර බුදුගුණයක් විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ. විද්‍යා කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව. චරණ කියලා හඳුන්වන්නේ සීලවන්ත භාවය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධයකින්ද ඒ අවබෝධයට සරිලන සීලවන්ත බවකින්ද යුක්ත වනසේක. එම නිසාම ඒ මහෝත්තමයන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නෝ වනසේක. විද්‍යාචරණ සම්පන්න ගුණය නොයෙක් විදිහට විස්තර කරලා දෙනවා. එක එක තැන්වල. ඒකේ වැඩිම විස්තරේ සඳහන් කරලා තියෙන්නේ මෙන්න මෙහිමයි. අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් විද්‍යාචරණ සම්පන්නෝ වන සේක කියලා. අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන්
සමන්වාගත වන බැවින් විද්‍යාචරණ සම්පන්නෝ වනසේක. ඒකේ අෂ්ටවිද්‍යා එකක් ගානේ විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ 15 චරණ ධර්ම ටික පැහැදිලි කරලා දෙන්නයි. නමුත් අෂ්ටවිද්‍යා කෙටියෙන් කියනවා. පළවෙනි විද්‍යාව තමයි විදර්ශනා ඥානය. කියන්නේ විදර්ශනා භාවනා කරන කෙනෙකුට ඇතිවන පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීම විදර්ශනා ඥානය. මනෝමය 이르දි දෙවනි ඥානයයි. අෂ්ටවිද්‍යා කිව්වහම 8ක් තියෙනවා. ඒ 8න් දෙවනි එක මනෝමය ඉද්ධි ඥානය. මනෝමය 이르දි කියලා කියන්නේ තමන්ගේ ශරීරයෙන් ඒ ශරීරයට සමාන වූ තව ශරීරයක් මැවීමේ හැකියාව. හරියට කොපුවකින් කඩුවක් කැදලා ගන්නවා වගේ. තනකොළ ගහකින් ගොබයක් කැදලා ගන්නවා වගේ. මේ ශරීරය තුලින් තව ශරීරයක් එළියට ගන්න එක තමයි මනෝමය 이르දිය කියලා හඳුන්වන්නේ. ඒක කරන්න පුළුවන් කසින භාවනාවකින් 4 වන ධ්‍යානය දක්වා හිත දියුණු කරගත්ත කෙනෙකුට ඒ තැනැත්තා පළමුවෙන්ම අදිෂ්ඨානයක් කරනවා තමන්ගේ ශරීරය ඇතුලේ සිදුරක් නිර්මාණය වේවා කියලා. ඒක භාවනාමය අදිෂ්ඨානයක්. ඊට පස්සේ සිදුරක් නිර්මාණය වෙනවා. ඒක ඒ මොහොතට විතරක් වෙන එකක්. ඉන්පසු ඒ කයේ නිර්මාණය වුණ සිදුර තුල සියලු ශරීර අවයවයන්ගෙන් යුක්ත මගේ රූපයට සමානම ශරීරයක් මැවේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. ඒ ශරීරය නිර්මාණය වෙනවා ඒ භාවනා බලය නිසා, චිත්ත බලය නිසා. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා මේ ශරීරය කයින් පිටතට පැමිණේවා කියලා. එතකොට යාගේ ඉදිරියේ ඒ කය දකින්නට ලැබෙනවා. මනෝමය කය කියලා හඳුන්වනවා ඒක. මෙන්න මේ හැකියාව තමයි මනෝමය 이르දි ඥානය. විපස්සනා ඥාන මනෝම ඉද්දී. ඊළඟ තුන්වෙනි එක ඉද්දිප්පබේද. ඉද්දිප්පබේද කියන්නේ ඉද්දි විද ඥානය කියන එකයි. ඉද්දි විද කියන්නේ නොයෙක් ආකාරයේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හැකියාව. සමහර අයට නම් උපතින්ම සමහර 이르දි පිහිටනවා. ඒවට කියන්නේ කර්ම 이르දි කියලා. ඔය දැනට ඉන්දියාවේ ජීවත් වෙන තරුණ පුතෙක් ඉන්නවා. ඒ පුතාට විදුලිය වදින්නේ නැහැ. විද්‍යාඥයන් කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා වෝල්ට් 11000ක විදුලියක් එයාගේ ශරීරය ඇතුලෙන් යවන්න පුළුවන් කියලා. මේ ළමයා දුප්පත් ගමක ජීවත් වෙන්නේ. ඒ ගමේ විදුලි පිළිබඳ වැඩ කටයුතු ඔක්කොම පුළුවන් ගොඩක් වැඩ ඒ ළමයා කරලා දෙනවා. විදුලිය විසන්ධි කරන්නේ නැතුව විදුලිය තියෙද්දිම වයර් සුද්ධ කරන්නේ තමන්ගේ කටින් දත් වලින්. වයර් ටික සුද්ධ කරන්නේ. අන්න ඒ වගේ උපතින්ම පිහිටන සමහර 이르දි තියෙනවා. ලංකාවේ හිටියා ස්වාමින් වහන්සේ කෙනෙක් 97 අවුරුද්දේ අපවත් වුණා. උන්වහන්සේගේ නම බදුරලියේ චන්දිම. ඉතින් මේ ස්වාමින් වහන්සේ සිරීපාදයේ ආශ්‍රිතව ගොඩක් ජීවත් වුණා. මුන්වහන්සේ 이르දි බලයක් උපයෝගී කරගෙන අර සිරීපාදයට විදුලිය යන රැහැන් දෙක අර ඇලුමිනියම් කම්බි දෙක එකට එකතු කරලා අල්ල ගන්නවා. හැබැයි ඒ දෙක අල්ලගත්තට ෂෝට් වෙන්නෙත් නෑ, උන්වහන්සේට විදුලිය වදින්නෙත් නෑ, උන්වහන්සේ පිච්චෙන්නෙත් නෑ.
හැබැයි ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ කිව්වා චන්දිම ඕක කරන්න එපා. ඒක අනික් හාමුදුරුවරුන්ට හොඳ නෑනි. ඔබ වහන්සේ විශේෂ කෙනෙක් විදියට මිනිස්සු සලකන්න ගන්නවනේ කියලා. ඉතින් මේ බදුරළියේ චන්දිම ස්වාමින් වහන්සේ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට ගොඩක් ගරු කරනවා. ඒ නිසා ඒක ප්‍රසිද්ධියේ කරන්නේ නැතුව හිටියා. උන්වහන්සේට තව විශේෂ හැකියා ගොඩක් තිබුණා. මං ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ වසර විශාල ප්‍රමාණයක් සිරිපාද කැලේ ඉඳලා තියෙන උන්වහන්සේ හිටපු තැන් 20කට 30කට වඩා මම නිරීක්ෂණය කළා තියෙනවා පුද්ගලිකව ගිහිල්ලා කිසිම තැනක ගල්ලෙන් වල හිටියට බිත්තියක් බැඳලා නැහැ. නිදා ගන්න ඇඳක් හෝ බැඳපු අර පිලක් බඳිනවා කියනවනේ පිලක් බැඳලත් නැහැ. නිකම්ම බිම නිදාගෙන තියෙන්නේ. කිසිම පහසුකමක් පරිහරණය කරපු නැතේ බොහොම විශිෂ්ට ගණයේ ස්වාමින් වහන්සේ කෙනෙක් ඇත්තටම මහා විශිෂ්ට යතිවරයෙක්. එහෙම එක එක්කෙනාට එක එක 이르දි බල තිබිච්චා ඉඳලා තියෙනවා. ඉතින් මේ 이르දි විදඥාණයෙන් කරන්නේ බිත්ති ප්‍රාකාර විනිවිද ගමන් කරන්න පුළුවන්. 이르දි විදඥාණය තියෙන කෙනාට. 이르දි විදඥාණය තියෙන කෙනාට පොළොවේ වගේම ජලයේ ඇවිදින්න පුළුවන්. ඒ වගේම ජලයේ වගේ පොළොවේ ගිලෙන්න උඩ මතුවෙන්න පීනන්න ඇඳුම් සෝද ගන්නත් පුළුවන්. ඒ අයට 이르දි විදඥාණය තියෙන අයට ජලයේදී. ඒ වගේම 이르දි විදඥාණය තියෙන කෙනාට පක්ෂියෙක් වගේ අහසින් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. අහසේ නැවතී ඉන්නත් පුළුවන්. ඒ 이르දි විදඥාණය විදර්ශනා ඥානය, මනෝමය 이르දි ඥානය, ඉද්ධි විද ඥානය. හතරවෙනි එක දිබ්බසෝත. දිබ්බසෝත කියන එකට සිංහලෙන් කියනවා දිව කන කියලා. ඒ කියන්නේ හිත හොඳට දියුණු කරපු අයට දුර ඈත තියෙන මිනිස්සුන්ගේ සහ දෙවියන්ගේ ශබ්ද හෙන්න ගන්නවා. දෙවිවරු මිනිස්සු කතා කරන ඒවා ඇහෙන්න ගන්නවා. එක ස්වාමින් වහන්සේ කෙනෙක් මගේ ජීවිතේ හම්බ වෙලා තියෙනවා ඒ හැකියාව හොඳට පුරුදු කරපො. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගස්වල කොළ ගැලවෙන ශබ්දේ උන්වහන්සේට ඇහෙනවලු. ඒක ලේසියෙන් කෙනෙකුට ඇහෙන්නේ නැහනේ. ගහකින් කොළය ගැලවෙන ශබ්ද, ඉදිච්ච කොළය ගැලවෙන ශබ්දය. ඒක ඇහෙනවා කියලා කියන්නේ ඇහෙනවයි කියලා කියන්නේ බල්ලන්ට විතරයිනේ නිකන් කතාවටත්. අර කතාවට කියන්නේ බල්ලෙකුයි පූසෙකුයි ගහක් යට නිදාගෙන හිටියා. නිදාගෙන ඉන්නකොට මේ දෙන්න බොහොම යාළුවෝ දෙන්නේ. පූස කොළයක් වැටෙනවා දැකලා බල්ලට කිව්වා ඇස් පියාගෙන ඉන්නේ දැක්කේ නැද්ද මෙතෙන්ට මේ කොළයක් වැටුණා කියලා. බල්ලා ඇස් පියාගෙන ඉන්න කමම අහනවා උඹ දැන්ද දැක්කේ? මං ඔය කොළේ ගැලවෙනකොට දැනගත්තා කියලා. ඔන්න කොළේ ගැලවුණා කියලා. ඉතින් බල්ලට එච්චරට ඇහෙනවා කියලා අපේ ගැමි කතාවක් තියෙනවා. ඉතින් මේ 이르දි විද මේ දිබ්බසෝත ඥානය ඇති කරගත්ත කෙනාටත් ඒ වගේ සියුම් සද්ද පවා බොහොම දුර තියෙන ළඟ තියෙන ශබ්ද අහන්න පුළුවන් හැකියාවක්. ඒක විස්මිත හැකියාවක් ඇත්තටම. ඒ තමයි දිබ්බසෝත ඥානය. ඊළඟ එක පරචිත්ත විජානන ඥානය. පරචිත්ත විජානන කියලා කියන්නේ අනුන්ගේ සිත් කියවන්න පුළුවන්, දකින්න පුළුවන්. අනුන්ගේ සිත් දැනගන්න පුළුවන් නුවණ. ඒකත් ඇත්තටම විශේෂිතම හැකියාවක්. පෘථග්ජන කෙනෙකුට වුණත් ඇති කරගන්න පුළුවන් හැකියාවක්. ඒ පිළිබඳ මට තියෙන එක්තරා මම දන්න අත්දැකීමක්. ඒ කියන්නේ මම මේ ඥානෙ උපදවාගෙන එහෙම නෙමෙයි.
මට ඒ පිළිබඳ ජීවිතේ ලැබිලා තියෙන එක්තරා අත්දැකීමක් මම කියන්නම්. ඉස්සර භාවනා වැඩසටහනකට සහභාගී වෙනකොට අපිට භාවනා උගන්වපු ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා මට පුද්ගලිකව පොඩි ආයස්මතුන් ওই පිළිමයක් තිබ්බා වගේ වාඩි වෙලා හිටියට වැඩක් නැහැ. භාවනාත් කරන්න ඕනේ කියලා. ඉතින් මම මගේ තරුණ කාලේ අවුරුදු 18ක් විතර ඇති මීට අවුරුදු 20 ගානකට 30කට ආසන්න කාලයකට පෙර ඉතින් මගේ අසංවර බව නිසාම කටකාර බව නිසා මං කිව්වා ඉඳගෙන ඉන්නවම වගේ තමයි භාවනාවත් කියලා. ඉඳගෙන ඉන්නවා වගේ පිළිමයක් තිබ්බා වගේ භාවනාවත් එහෙම තමයි කියලා නිකන් අර කටකාරකමට හිතුවක්කාරකමට නොහික්මුණුකමට කිව්වා. මේ ස්වාමින් වහන්සේ hina වුණා. hina වෙලා මට කිව්වා භාවනා කරපු වෙලාවක් කියන්නකො බලන්න. ඒ භාවනා වැඩසටහන નિયમિત කාලසටහනකට අනුවයි භාවනා කරන්නේ. ඉතින් මං හරියටම වෙලාවක් කිව්වා ඒ කාලසටහනේ තියෙන. මුන්වහන්සේ කියන්න ගත්ත වාඩි වෙලා ඉස්සෙල්ලාම හිතුවේ මොකද්ද? ඊළඟට හිතුවේ මොකද්ද? ඊළඟට හිතුවේ මොකද්ද? දැන් මේ හිතපු ටික ලස්සනට කතන්දරයක් කියනවා වගේ කියාගෙන යනවා. මං කිව්වා ඇති ස්වාමින් වහන්සේ කියලා. මට ලැජ්ජ හිතුණා. ඉතින් උන්වහන්සේගෙන් මං ඇහුවා කොහොමද ඔය හිතනේවා කියන්නේ කියලා කෙනෙක්. අනුමාන කරනව නෙවෙයිනේ. හරියටම කියනවනේ මේ පොතක ලියාගෙන කියනවා වගේ. උන්වහන්සේ කිව්වා පොඩි ආයස්මතුන් 이르දි බල මේ ධානාලෝකයක් කසිනාලෝකයක් උපදවා ගත්තහම ඒක යොමු කරන්න පුළුවන් කෙනෙක්ගේ හදවතට යොමු කළාම හදවතේ තියෙන ලේ පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ තවදුරටත් හොඳට බලනකොට ලේවල වර්ණ වෙනස්කම් පේනවා. ඒක අපේ හැට නම් ලේවල ඉතින් හදවතේ තියෙන වර්ණ දෙකකලේ විතරනේ. සුදු රුධිරාණුයි රතු රුධිරාණුයිනේ. අර කපාල හතරක් නැත්තම් කාමර හතරකුත්නේ හදවතේ තියෙන්නේ. ඒක ඇතුළත් මහ ලොකු එකක් නෙවෙයි පුංචි දොඹ ගෙඩියක් වගේ පුංචි ඉඩකඩක්නේ තියෙන්නේ මේ හදවත තුල ටිකක් ලොකුවට තිබ්බට අර පිටින්නේ ඝනකම වැඩි එකේ. නමුත් මේ උන්වහන්සේ කියන මේ ලේවල අපි හිතන සිතුවිලි අනුව වර්ණ වෙනස් වීමක් වෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැහැ. ඒක 이르දිලාභී කෙනාටයි පෙනෙන්නේ. ඉතින් වර්ණය අනුව අනුමාන කරනවලු මේ හිතන්නේ රාගසිත. මේ තියෙන දේශ සිතුවිලි. මේ මෝහ සිතුවිලි. මේ අලස බවට අදාළ සිතුවිලි. මේ හිත විසිරෙනවා. අනුමාන කරනවා. අනුමාන කළා තවදුරටත් හොඳට ඒ දෙස බලාගෙන ඉන්නකොට ශබ්ද ඇහෙනවා වගේ එයා හිතන එක ඇහෙන්න පටන් ගන්නවා කියලා මේ බලන කෙනාට. හිතන එක පේන්නේ නැහනේ කොහොමත්. හිතන එක ඇහෙන්න ගන්නවා යාට. ඊට පස්සේ ඒක කියන්න පුළුවන් කියලා. ඉතින් මට හරි පුදුමයි. මම පස්සේ කාලේ ධර්මයේ තුලින් ඉගෙන ගත්තා ඒ කතාව ඇත්ත කියලා මේ සිතුවිලි අනුව ලේවල වර්ණය වෙනස් වෙනවා. ඒ ගැන ධර්මයේ උගන්වලා තියෙනවා. ඉතින් අන්න එහෙම සමහර අය ඒව උපදවා ගත්තා ඉන්නවා. මේ අජීවී ධර්මයක් නෙවෙයි මේක තවම සජීවී ධර්මයක්. ඒකයි මට කියන්න උවමනා වෙලා තිබුණේ. මට එහෙම හැකියාවක් උපදවා ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒක මගේ අවාසනාව. මට බැරි වුණත් එසේ හැකියාවක් උපදවා ගැනීමට පුළුවන්කම අද කාලෙත් තිබෙන බව තේරුම් කරලා දෙන්න කැමැති, කියන්න කැමැති. ඒ නිසාම තමයි උපමාවකට මේ කතාව සත්‍යම කතාවක් ඔබට පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ. මෙන්න මෙහෙම අනුන්ගේ සිත් කීමේ හැකියාව පරචිත්ත
චිත්ත විජානන ඥානය. ඊළඟ එක තමයි පුබ්බේ නිවාසානුස්සති. පුබ්බේ නිවාසානුස්සති කියන්නේ පෙර වාසය කිරීම සිහි කිරීම. පුබ්බේ කියන්නේ පෙර. නිවාස කියන්නේ වාසය කිරීම, ජීවත් වෙච්ච ජීවිත. අනුස්සති කියන්නේ නැවත නැවත සිහි කරනවා. මේ ඥානය උපදවගත්ත කෙනාට Taman පෙර ජීවිතේ කොහෙද හිටියේ කියලා දකින්න පුළුවන්. එතනිනුත් එහාට ගිහලා ඊට පෙර ජීවිතේ කොහෙද හිටියේ කියලා දකින්න පුළුවන්. ඔය විදිහට ආත්ම සිය ගණනක් දහස් ගණනක් අතීතයට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟ ඥානය තමයි චුතෝපපාත. චුතෝපපාත කිව්වේ මැරෙන උපදින සත්වයන් දැකීමේ හැකියාව. අපිට මැරෙන උපදින සත්වයන් දකින්න පුළුවන් කමක් නැහැ. මව් කුසින් උපදිනවා අපිට දකින්න පුළුවන්. අද තාක්ෂණයේ දියුණුවනේ ඕනි තරම් මව් කුසින් දරුවෙක් උපදින හැටි දකින්න පුළුවන් වීඩියෝ දර්ශනත් ඕනි තරම් තියෙනවනේ අන්තර්ජාලය ඔස්සේ එහෙම. ඊළඟට මව් කුස තුල දරුවෙක් ඉන්නකොටත් අද ස්කෑන් පරීක්ෂණයක් කරලා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන් ඉන්නේ පිරිමි ළමෙක්ද ගෑනු ළමෙක්ද කියලා. ඉස්සර මිනිස්සු ඒ ශරීරයේ මවගේ ශරීරය දෙස බලලා බඩේ හැඩයෙන් කිව්වා මේ ඉන්නේ පිරිමි ළමෙක්ද ගෑනු ළමෙක්ද කියලා. ඒක ඊටාම පුංචි ශාස්ත්‍රයක්, ලොකු එකක් නෙමෙයි. අදට වුණත් ඔබට වුණත් ඉගෙන ගන්න පුළුවන් ඊටාම සරල ශාස්ත්‍රයක් ඒක. ඒ හැඩය බලලා තේරුම් අරන් කිව්වොත් කවදාවත් මේක වරදින්නෙම නැහැ. මොකද ඒක භාවනා බලයක් නෙමෙයි. ඒ පුංචි ශාස්ත්‍රයක් තියෙනවා ඒක පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කැමති කෙනෙකුට ඔය වෛද්‍ය පොත්පත් කියවුවා නම් දේශීය වෛද්‍ය පොත්පත් ඒවෙන් ඉගෙනගෙන පොඩි ශාස්ත්‍රයක් කියන්නත් පුළුවන් ඕනි නම්. හරියටම පිරිමි ළමෙක්ද මව් කුසේ ඉන්නේ ගෑනු ළමෙක්ද ඉන්නේ කියලා හරියටම කියන්න පුළුවන්. එයාලත් පුදුම වෙනවා එතකොට. එයාලා ස්කෑන් කරලා කොහොමද දැනගෙන ඉන්නේ? එයාලත් පුදුමයටපත් වෙනවා. ඒකත් පුංචි ශාස්ත්‍රයක් කැමති කෙනෙකුට ඒ පොත්පත් හොයාගෙන කියවලා ඒක ඉගෙන ගන්නත් පුළුවන්. මේ මැරෙනවා උපදිනවා දකින්න නුවණ කියන්නේ ඒකට නෙවෙයි ඒ වුණාට. ඉරිදිලාභී අයට පුළුවන් උපදින්න හේතුුනේ මොන කර්මයද ඒකත් දකින්න. මරණයටපත් වෙනවා දකින්න, මැරිලා ඊට පස්සේ උපදින්නේ කොහෙද කියලා දකින්න. ඒ වගේම පින් කරපු අය දිව්‍ය ලෝකෙ උපදින හැටි දකින්න. ධ්‍යාන වඩාගත් අය බ්‍රහ්ම ලෝකවල උපදින හැටි දකින්න. පාප ධර්ම කරගත් අය අපායේ උපදිනවා දකින්න මේ හැකියාව. ඒකට කියන චුතෝපපාත ඥානය කියලා. 8 වෙනි ඉරිදිය තමයි ආසවක්කය ඥානය. ඒක නම් රහතන් වහන්සේලාට විතරමයි තියෙන්නේ. ආසවක්කය ඥානය කියන්නේ මම සියලු කෙලෙස් නැති කළා කියන අවබෝධය. ඒ අවබෝධය අපිට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ පරම ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ රහතන් වහන්සේලාට. අපි රහතන් වහන්සේලාට දක්වන ගෞරවය මදි කියලාත් හිතෙනවා. දැන් බලන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන කියනකොට කොච්චර දේවල් ටිකක් මුලට කියනවද? ඒ වුණාට උන්වහන්සේ කෙලස් ගොඩක් නේ ඇත්තටම. නමුත් අග්‍ර ශ්‍රාවකයන් ගැන කියනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ගමේ නමකුත් නැහැ, මොකක්වත් නැහැ, පූජනීයත් නැහැ, අතිපූජනීයත් නැහැ, මහෝත්තම කියන්නෙත් නැහැ නිකන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඔච්චරයිනේ කියන්නේ.
එක්කෝ අපි මේ දෙකෙන් මේකෙන් තේරුම් ගන්න එකක් තියෙනවා. එක්කෝ උන්වහන්සේලාගේ නමට මුලින් බොහෝම වටින ගෞරව නාම එකතු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ නමට මුලින් තියෙන ගෞරව නාම ටික අයින් කරලා අපේ නමනුත් ඒ විදිහට සරලව භාවිතා කරන තරම් නිහතමානී වෙන්න ඕනේ. මේ දෙකෙන් එකක් කරනවා නම් හොඳයි කියලා සමහර වෙලාවකට හිතෙනවා. මේ රහතන් වහන්සේලගේ නම් නිකම්ම භාවිතා කරනවට වඩා එක්කෝ මේ දෙකෙන් එකක්වත් කරනවා නම් සුදුසුයි කියලා කල්පනා කිරීම වටිනවා කියලා හිතෙනවා. ඉතින් කෙසේ නමුත් ඒ රහතන් වහන්සේලාට ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාට කෙලෙස් ප්‍රහාණය කිරීමත් සමග දැනෙන කෙලෙස් ප්‍රහාණය කිරීමත් සමග ලැබෙන තමන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළා කියන අවබෝධය තමයි ආසවක්ඛය ඥානය කියලා කියන්නේ. ඔය තමයි අෂ්ට විද්‍යා. ඊළඟට විද්‍යාචරණ සම්පන්නෝ කියන ගුණයේ තියෙනවා 15 චරණ ධර්ම. පළවෙනි චරණ ධර්මය සීල සංවරය. සීල සංවරය කියන්නේ මොකද්ද? සීල ශික්ෂාපද ටික ආරක්ෂා කිරීම. ඕනිම කෙනෙකුට ශික්ෂාපද තියෙනවනේ. ගිහි අයට නම් පන්සිල් තියෙනවා. සාමණේර ස්වාමින් වහන්සේට දස පරාජිකා කියලා අනිවාර්යෙන්ම රකින්න 10ක් තියෙනවා. ඒ 10 රකින්න තාක්කල් සීලවන්තයි. උපසම්පදා ස්වාමින් වහන්සේලාට ශික්ෂාපද 275ක් තියෙනවා. ඒකෙන් තියෙනවා ප්‍රධාන 4ක් පරාජිකා 4 කියලා. ඉතින් පරාජිකා 4 ආරක්ෂා කරන තාක්කල් උපසම්පදා භික්ෂුව සීලවන්තයි. අනික් ශික්ෂාපද කැඩිලා තිබුණත් අනික් ශික්ෂාපද සියල්ලම කැඩිලා තිබ්බත් පරාජිකා 4 ආරක්ෂා කරගෙන ඉන්නව නම් සීලවන්තයි. පරාජිකා 4න් එකක් හරි කැඩිලා නම් අනික් ශික්ෂාපද ඔක්කොම රැකගෙන හිටියත් දුස්සීලයි. පරාජිකා 4 රකින්නව නම් අනික් ශික්ෂාපද ඔක්කොම කැඩිලා තිබ්බත් සීලවන්තයි උපසම්පදා භික්ෂුව. ඉතින් අන්න ඒ සීලය ආරක්ෂා කිරීම මේකට කියනවා සීල සංවරය කියලා. ඊළඟ එක තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ අපිට ඉන්ද්‍රිය 6ක් තියෙනවනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවට අරමුණු ලැබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. ඉතින් මේ අරමුණු නිසා අප්‍රමාණවත් කෙලෙස් හට ගන්නවා. ලෝභ සිතුවිලි හට ගන්නවා, දේශ සිතුවිලි හට ගන්නවා. ඇයි මේ අප්‍රමාණවත් කෙලෙස් හටගන්නේ? මේ ඉන්ද්‍රිය ටික සංවර කරගෙන නැති හන්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර සීලවන්ත වෙන්න පුළුවන් ශික්ෂාපද රැකලා. ඒ වුණාට භාවනා කරන්න අමාරුයිනේ. හිත තුල කෙලෙස් සිතුවිලි හට ගන්නකොට බහුලව. මොකද කෙලෙස් සිතුවිලි හට ගන්නකොට අර හිත සංවරනේ. ශික්ෂාපද ටික රකින්න හන්දා කය සංවරයි. කයින් වැරද්දක් කරන්නේ. බැලූ බැලමටත් රහතන් වහන්සේ කෙනෙක් වගේ. ගමන බිමන සුන්දරයි. සිවුරු අඳින පළඳින හැටි ලස්සනයි. කතා කරන හැටි සාන්තයි. දාන වළඳන හැටි පිළිවෙලයි. රහතන් වහන්සේ කෙනෙක් වගේ. රහතන් වහන්සේ වගේ හිටියට ඇස කන නාසය දිව ශරීරය මනස සංවර කරගත්තේ නැත්නම් පිටපොත්ත රහතන් වහන්සේ වගේ වුණාට ඇතුල් පැත්ත අසූචි පුරෝපු කලයක් වගේ. අසූචි ගොඩක් වගේ. ලස්සන කලයකට අසූචි පිරෙව්වා වගේ. ලස්සන කලයකට අසූචි පිරෙව්වහම පිටින් හරි ලස්සනයිනේ. ඇතුළ කුණු වෙලානේ වුණාට ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඒ තමයි ඇත්තම తত্ত্বය. ඇතුළ කුණු වෙලා ඇතුලේ අසූචි පිරීලා. ඒක බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. උන්වහන්සේ දේශනා කළා දාරුක්ඛන්දෝපම කියන සූත්‍රයේදී
වතුරේ තියෙනවා ලස්සන කොටයක්. හැබැයි මැද කුණු වෙලා. වැඩක් නෑනේ කියලා ඒ කොටෙන්. ඒ කොටේ මිනිස්සුන්ට වැඩකුත් නෑ. දෙවියන්ට වැඩකුත් නෑ. ඒක හන්ද මිනිස්සු ගන්නෙත් නෑ මේ දිරච්ච කුණු වෙච්ච කොටේ. දෙවිවරු ගන්නෙත් නෑ, අමනුස්සයෝ ගන්නෙත් නෑ. ආන් ඒ වගේ තමයි මේ ලස්සනට පිල්ලිවෙලට ඉන්නවා. හැබැයි ඉන්ද්‍රිය සංවරයක් නෑ. අසූචි හට්ටියක් වගේ. වැඩක් නෑ, ගණ්ඩම දෙයක් නෑ. මැද කුණු වෙලා. අන්නේ මැද කුණු වෙන ස්වභාවය නැති කරගන්න තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් කය සංවර කරගන්න ශික්ෂාපද තියෙනවා. හිත සංවර කරගන්න, හිත පිරිසුදු කරගන්න ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය නැති කෙනාගේ හිත පිරිසිදු නැහැ. හිතේ කෙලෙස් වැඩි. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය මනස මේ තමයි කෙලෙස් වෙන දොරටු. මේ දොරවල් වහලා තියන්න ඕනි කෙලෙස් එන්නේ නැති විදිහට. ඒවා 100%ක්ම වහලා තියන්න පුළුවන් රහතන් වහන්සේලාට. අපේ දොරවල් වහන්න හරි අමාරුයි. අපේ සමහර වෙලාවට කෙලෙස් ඇතුළට යනවා. අපි හොඳ කල්පනාවෙන් හිටියොත් කවුරු හරි අපි අකමැති කෙනෙක් ගේ ඇතුළට ආවහම එයා එළියට දාලා දොර වහන්න පුළුවන් නේ. ආන්නේ වගේ තමයි අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න වෙන්නේ. එන අය එළියට තල්ලු කළා දාලා දොර වහ ගන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න දෙන්න හොඳ නෑ කෙලෙස් ආවට. අපේ ජීවිතය තුල එයාට වැඩ කරන්න දෙන්න හොඳ නෑ. අන්න එහෙම ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම වටිනවා. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, භෝජනයෙහි පමන දන්නා බව. භෝජනයෙහි පමන දන්නා බව. භෝජන මත්තඤ්ඤුතා කියලා පාලියෙන් කියන්නේ. මොකද්ද භෝජනයෙහි පමන දන්නා බව කියලා කිව්වේ? ඒකේ දෙකක් තියෙනවා. පමන දැනගන්නට ඕනි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෑම කනකොට මට තව බත් කටවල් 4ක් විතර කන්න පුළුවන් කියලා හිතෙනවා නම් කෑම කන එක නවත්තන්න ඕනේ. නවත්තලා වතුර ටිකක් බොන්න ඕනේ. අන්න භෝජනයෙහි පමන දන්නා බව පුරුදු කරන එක ක්‍රමයක් ඒ. ඒක සාරිපුත්ත තෙරුන් වහන්සේ දේශනා කළා. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකං පිවේ අලංපාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ. බත් කටවල් 4ක් 5ක් කන්න පුළුවන්කම තියෙද්දි කෑම කන එක නවත්තන්න. ඊට පස්සේ වතුර ටිකක් බොන්න. හොඳට මතක තියාගන්න ඕනි කෑම කාලා වතුර ගොඩක් බොන්න හොඳ නෑ. ගොඩක් බොන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒක පවක් නෙමෙයි. ඒකන්ද තමන් කැමති නම් වතුර ගොඩක් බොන්න. හැබැයි වතුර ගොඩක් බිව්වහම ආහාර පාන ටික හරියට දිරවන්නේ නැහැ. ඒක නිසා කෑම කාලා වතුර බොහොම පොඩ්ඩක් පීරිසි කෝප්ප භාගයක් විතර බිව්වනම් හොඳටම ඇති කෑම වලට. ඊට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. නිරෝගී කමට නම්. නමුත් ඉතින් අපි ගොඩක් අයට එහෙම වතුර චුට්ටක් බීලා මදිනේ. එහෙම වතුර වැඩියෙන් බිව්වා කියලා පවක් නැහනේ. ඔබ කැමති දෙයක් ඒ සම්බන්ධව කරන්න. කෙසේ නමුත් බඩ පිරෙන කම්ම කන්න නෙමෙයි කන්න තව බත් කටවල 4ක් විතර කන්න පුළුවන්කම තියෙද්දි නවත්තන්න. ඒ ප්‍රමාණවත් කෙනෙකුට. ඒ වගේම දෙවැනි කාරණාව තමයි භෝජනයෙහි පමන දන්නා බව කිව්වහම කෑම ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කරලා අනුභව කරන්න. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. නුවණින් පරීක්ෂා කිරීම. කෑම ටික කෑම කන්න ගත්තහම නුවණින් පරීක්ෂා කරලා කන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර අය කෑම කන්න ගියාම ගැරන්ඩි වගේ කනවා කියලා.
කනවා කියලා කියන්නේ නැහැ. ඉතින් වළඳනවා කියලා කියන්නේ. මම නිකන් වචන කිව්වේ. ගැරන්ඩි ඔහේ දිව දානවා, දිවේ තියා ගන්නවා, ගිලිනවා. මැස්සෙක් අල්ලගත්තා, ගිල්ලා. සතෙක් අල්ලගත්තා, ගිල්ලා. කිසිම කල්පනාවක් මොකක්වත් නැහෙනි. මීයෙක් එහෙම පන පිටින්ම ගිලිනකොට හිතන්නේවත් නැහැ අඩු ගානේ. මූ පන පිටින් ගිලලා මගේ ඇඟ ඇතුළ කපයිද දන්නෙත් නැහැ කියලා මැරෙනකන් ඌ දඟලන බඩ ඇතුළේ ඉන්නේ. එහෙමවත් පරීක්ෂණයක් කල්පනා කිරීමක් නැහැනේ. සමහර ගැරන්ඩි වගේ සත්තු මැරෙනවා මේ දරුණු මීයෝ වගේ සත්තු ගිල්ලහම. මොකද උන් ඇඟ ඇතුළේදී සිහිය නැති උන් නැත්තම් ඒ මැරෙනකම්ම අර බඩවැල් එහෙම හපහපා ඉන්නවා. සමහර අය මැරෙනවා සමහර සත්තු එහෙම වෙලා. අන්න ඒ වගේ තමයි සමහර මිනිස්සු කණ්ඩ ගියාම ඔහේ සවලකින් දානවා වගේ කාගෙන යනවා. කිසිම නුවණින් විමසීමක් ඇත්තෙම නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කළ නුවණින් විමසන්න. නුවණින් විමසන්න කිව්වේ මොකද්ද? හොඳට ප්‍රඥාවෙන් කල්පනා කරන්න. නේව දවාය මේ අනුභව කරන්නේ ක්‍රීඩා පිණිස නොවේ. න මණ්ඩනාය ඒ වගේ න මණ්ඩනාය ශරීරය සරසන්න නෙමෙයි. න විභූෂනාය ශරීරය අලංකාර කරන්න නෙමෙයි. මොකද්ද මේ ශරීරය සරසන්න නෙමෙයි කියලා කිව්වේ? සරසන්න නම් අඩුපාඩු ටික හදන්න ඕනිනේ. අඩුපාඩු ටික හදන්න නම් මේ වැඩි තැන් ටික අඩු කරන්න ඕනි. බඩ වැඩි නම් ටිකක් අඩු කර ගන්න ඕනි. අඩු තැන් තියෙනවා නම් ඉලෑට එහෙම පේනවා නම් ඒවා පුරව ගන්න ඕනි. හකු පේනවා නම් එහෙම මූණ කෙට්ටු වෙලා හදා ගන්න ඕනි ටිකක් මසල්ස් එන විදිහට. අන්න ඒවා තමයි සරසනවා කිව්වේ. ඒවා සරසන අදහසින් සමහර අය කෑම කනවා. අඩු වැඩි තැන් අඩු කරන්න, අඩු තැන් වැඩි කරන්න කියලා හිතාගෙන ඒවට ගැළපෙන විදිහට කෑම කනවා සමහර අය. උන්වහන්සේ වදාළ මම කන්නේ එහෙම නෙමෙයි කියලා හිතන්න කියලා. න විභූෂනාය දැන් සරසන්න ඊළඟට අලංකාර කරන්නත් නෙමෙයි. අලංකාර කරනවා කියන්නේ මොකද්ද? ගයක් අලංකාර කරන්න නම් අපි කරන්න ඕනේ හොඳට බිත්ති ටිකේ පාට ගන්න එකනේ, ප්ලේන්ට් කරන එකනේ. අන්න ඒ වගේ සමහර අය කල්පනා කරනවා කෙස් ටික ලස්සනට පාට කරන්න ඕනි, දත් ටික ලස්සනට තියෙන්න ඕනි, නියපොතු ටික හැම සුදු කරගන්න ඕනි. හැමෝම එහෙම හිතන්නේ. ඔය සුද්ධෝ නම් හිතන්නේ හැම කළු කරගන්න ඕනි කියලා. අර ගිනි අවුවට වෙලා ඉන්නෙත් ඒකටනේ. හැම චුට්ටක් කළු කරගන්න. සමහර සුද්දන්ගේ බෙහෙම චූට්ටක් හැම කළු පාටට වෙනස් වුනහම එයාලා දවස් ගාණක් සතුටෙන් ඉන්නවා ඒක ගැන හිතලා. ඉතින් අපි හැම සුදු කරගන්න උත්සාහ කරනවා. අපේ තියෙන හයියත් නැති කරගන්නයි මේ උත්සාහ කරන්නේ නොදැන. ඒක මතකේ තියාගන්න ඕනි. මේ ශක්තිමත් හයියක් තියෙන මිනිස්සු මේ කළු හැමක් තියෙන ඒක මේ සමක ජීවත් වෙන අපි මේ හොඳට ඉරු එළියත් එක්ක හැදිච්ච මිනිස්සු කියන්නේ. ඒක උපතින් ලැබිච්ච පාට ලස්සනම පාට කරගන්න ජීවිතේක පෞරුෂය කරගන්න තමන්ගේ. උපතින්ම ලැබිච්ච හැඩය ලස්සනම හැඩය කරගන්න තමන්ගේ ජීවිතේ තියෙන. තමන්ට ලැබිලා තියෙන හැම දෙයකින්ම සතුටු වෙන්න පුළුවන් වෙන්න. මොකද නැත්තම් හැමදාම දුකෙන් නිඳ වෙන්නේ. මම උසමද කියයි, මම මහත වැඩි කියයි, මම කෙට්ටු වැඩි කියයි. බලන්න මගේ අත්පා පුංචි කියයි. කොච්චර පීඩාවක්ද කියලා හිතට. අන්න ඒක නිසා තමන්ට ලැබිලා තියෙන දෙයින් තෘප්තිමත් වෙන තාක්කල් මිනිස්සයාට සැනසීමෙන් ඉන්න බෑ ඇත්තටම. ඒක කල්පනා කරන්න ඕනේ. මං කන්නේ ඒව හදා ගන්න නෙමෙයි. එහෙනම් මම මේ කන්නේ කුසගිනි වේදනා නිවා ගන්න, පැරණි කුසගිනි වේදනා නැති කර ගන්න, අලුත් කුසගිනි වේදනා නූපදින්න විශේෂම දේ තමයි බ්‍රහ්මචර්යානුග්‍රහය. මම කන්නේ නිවන් මගට අනුග්‍රහ පිණිසයි. මෙන්න භෝජනයෙහි මාත්‍රඥතාවය කිව්වේ ඒක. ඉතින් මේ වගේ ಗುಣධර්ම 15ක් ගැන සඳහන් වෙනවා.
අපි අනාගතෙත් දවසක ධර්ම දේශනාවකදී තව දුරටත් ඉතිරි ගුණ ධර්ම ටික ගැන ඉගෙන ගනිමු කියලා යෝජනා කරනවා. අද ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කළේ කැලණියේ පදිංචි පුෂ්පා ඔබේසේකර මහත්මිය. අරමුණ දෙමව්පියන් වන ඩී.ජේ.එෆ්. ඔබේසේකර මහත්මයාට, වලවගේ චන්ද්‍රාවතී ඔබේසේකර මහත්මිය, සොහොයුරිය වන ප්‍රේමලතා ඔබේසේකර මහත්මිය ප්‍රධාන, වර්ග පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. ඒ හැම දිනාටම මේ පින්පෙත් ඒකාන්ත කොට අත්පත් වේවා. ඒ සත්පුරුෂයන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. සැප බහුල වේවා. සංසාර ගමන සුවපත් වේවා. සසර දුක්ගිනි නිවේවා. අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා හදපිරි මෛත්‍රියෙන් පින් දෙනවා. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී හැම දිනාම සුවපත් වේවා. සියලු ලෝක සත්වයා මේ දරුණු වදුරෙන් නිදහස් වේවා. රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍යකාරී මණ්ඩලවල ඇතුළු සුවවිරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා. මගේ රට මගේ ජාතිය තව තවත් ගලවා ගන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අති ගෞරවනීය ත්‍රිපිටකාචාර්ය මාලිගාවි ලස්සජී නායක මාහිමිපාණන් වහන්සේටද, දේශකයන් වහන්සේටද, දිදුල කාර්ය මණ්ඩලයටද, නෑදෑ හිතමිතුරන් හැමටද, ලක්වාසී සැමටද, බණ ඇසූ සැමටද ආශිර්වාද කරනවා. මේ මහා පින්බලෙන් තෙරුවන්ගේ උතුම් සූවිසි මහා ගුණ බලයෙන් ඒ පින්වන්ත හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන්ද, ශරීර වර්ණයෙන්ද, නිරෝගී සැපයෙන්ද, කායික බලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩෙත්වා. ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂස්වහ කටවහ දෝෂ කර්ම විපාක දුරු වේවා. මෙලොව ජීවිතය වාසනාවන්ත වේවා. පරලෝක ජීවිත සුගතිගාමී වේවා. සංසාර ගමන සුවපත් වේවා. සසර දුක්ගිනි නිවේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක ලෝකෝත්තරමා නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති.